ආයුබෝවන් පුතේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි ගිය සතියේ පුතේ අන්තිමටම කතා කරා. මම හිතනවා ඔයාලට මතක ඇති. සම්බන්ධිත දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ඔකට කියනවා relational database එකක්. අපි කතා කරා අපේ දත්ත සමුදායක මූලිකම තැනුම් මේකකය තමයි කවුද? දත්ත සමුදායක මූලිකම තැනුම් මේකකය තමයි මොකද්ද දිනිත? අයාස් දත්ත සමුදායක මූලිකම තැනුම් මේකකය ඉමාෂා උත්තරයක් ඕනේ මට. උදේ දත්ත සමුදායක මූලිකම තැනුම් මේකකය තමයි වගු කියලා කියන්නේ. ඔව්. රණුදී උත්තරය දෙනවා. වගු ටේබල් එකක්. උතර මේ වගුවක් හැදෙන්නේ පුතේ මොනව එකතු වෙලාද? වගුවක් හැදෙන්නේ ශාමිල් මොනව එකතු වෙලාද? වගුවක් හැදෙනවා රෙකෝඩර්. ඔව් රෙකෝඩර් එකතු වෙලා. අපි සාමාන්‍යයෙන් කියන රෙකෝඩර් කීපයක් එකතු වෙලා වගුවක් හැදෙනවා. ශේෂ්ත්‍රත් එකේ තියෙනවා. නේ? රෙකෝඩරයක් කියන්නේ තනි පුද්ගලයෙකුගේ හෝ තනි වස්තුවක විස්තර ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයකට අපි කියනවා රෙකෝඩරයක් කියලා. තනි පුද්ගලයෙකුගේ හෝ තනි වස්තුවක විස්තර ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයකට අපි කියනවා රෙකෝඩරයක් කියලා. මේ වගේ රෙකෝඩර් කීපයක් එකතු වෙලා හැදෙනවා පුතේ. අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වගුවක්. රෙකෝඩර් කීපයක් එකතු වෙලා හැදෙනවා වගුවක්. දත්ත සමුදායක මූලිකම තැනුම් මේකක තමයි වගු කියලා කියන්නේ. හැබැයි පුතේ සම්බන්ධිත දත්ත සමුදායක එක වගුවක් නෙවෙයි වගු ගොඩක් තියෙන්න පුළුවන්. සම්බන්ධිත දත්ත සමුදායක එක වගුවක් නෙවෙයි වගු ගොඩක් තියෙනවා. මේ වගු ගොඩ කියලා කියන්නේ පුතේ මේ එකිනෙකට සම්බන්ධ වගු. ඒ කියන්නේ සම්බන්ධතාවයක් නැති වගු එහෙම නෙවෙයි. එකිනෙකට සම්බන්ධ වගු කිහිපයක් තමයි අපි කියන්නේ සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. relational database එකක් කියලා. ඒතර අපි අද කතා කරනවා මේ සම්බන්ධිත දත්ත සමුදායක තියෙන සම්බන්ධතා වර්ග මොනවද කියලා. ඒතර ඒක ගොඩක් වැදගත්. සම්බන්ධිත දත්ත සමුදායක පුතේ සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. ගිය සතියේ මම මේක කිව්වා. මේ සම්බන්ධිත දත්ත සමුදායක තියෙන සම්බන්ධතා වර්ග තුන මොනවද කියලා. හරි. මම පොඩ්ඩක් අද පැහැදිලි කරන්නම් මොනවද මේ සම්බන්ධතා වර්ග කියලා. ඊට මෙහෙම හිතන්නකෝ. ඔයාලා පාසලට ඇතුළත් වීමේ ගාස්තු මේ 10 වසරට එද්දී කී වතාවක් ගෙවලා තියෙනවද? පාසලට ඇතුළත් වීමේ ගාස්තු කී වතාවක් ගෙවලා තියෙනවද? කී පාරක් ගෙවලාද මලින්දු? මලින්දු? ඔය දැන් නිපුන් ධනංජය නම් 10 වතාවක් ගෙවලා. නිපුන් විතරයි උත්තරයක් දුන්නේ ඒක. හොඳයි. ඔව් මලින්දුත් එහෙමලු. වතාවක්. හා? එක වතාවක්. ඔව් පැහැසරා කියන එක වතාවක් කියලා. මේ පැහැසරද පැහැසරනේ? නෑ පැහැසරා. හරි එක වතාවක් කියලා හරි. අනිත් ගොඩක් අය කියනවා 10 වතාවක් කියලා. දැන් ඔයාලා පුතේ 11 වසරට ඇතුළත් වෙද්දී 11 වසරට යද්දි දැන් 10 වසරේ ඉඳගෙන ඉස්කෝලෙන් සල්ලි ඉල්ලනවද? 11 වසරට ඇතුළත් කරන්න නම් සල්ලි ඕන කියලා? එහෙම කියනවද? ඔය එහෙම කියන්නේ නැහැ. ඔය 9 වසරේ ඉඳන් 10 වසරට එද්දී ඇතුළත් වීමේ ගාස්තු ගත්තද? ඇතුළත් වීමේ ගාස්තු ගත්තද? එහෙම ගන්නෙ නැහැ. එතකොට ඇතුළත් වීමේ ගාස්තු අය කරන්නේ කී වතාවක්ද? පහසුකම් ගාස්තු ගන්නවා. ඒක හරි. මම පහසුකම් ගාස්තු නෙවෙයි කිව්වේ. මම ඇතුළත් වීමේ ගාස්තු. ඇතුළත් වීමේ ගාස්තු ගන්න ඉස්කෝලේට එක වතාවයි. නේ එක වතාවයි ඇතුළත් වීමේ ගාස්තු ගන්න පුළුවන්. වෙන වෙන ගාස්තු ගන්නව ඇති. හැබැයි ඇතුළත් වීමේ ගාස්තු ගන්න එක වතාවයි. ඒතර පුතේ මෙහෙම හිතන්නකෝ. ඔන්න ඕගොල්ලන්ගේ පෞද්ගලික විස්තර තියෙන වගුවක් තියෙනවා. අපිට මෙහෙම මම දත්ත සමුදායක් හැදුවා. මම මේ ගිය සතියේ මේක උගන්නන්න තමයි හැදුවේ. මෙන්න දත්ත සමුදායක විතේ වගුවක් තියෙනවා.
මේ වගුවේ තියෙනවා ඔයාලගේ පෞද්ගලික විස්තර. ඔන්න නවෝදය, මතීෂ්, අයාස්, සිසුරු ඔය වගේ අයගේ විස්තර තියෙනවා. අතර මෙන්න මේ නවෝදයගේ රෙකෝඩයට නවෝද්‍යානේ නවෝද්‍යාගේ රෙකෝඩයට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවක් තියෙනවා නම් පාසලේ ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවකුත් තියෙනවා. ඒතර නවෝදයගේ රෙකෝඩයට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? නවෝදයගේ මෙන්න මේ විස්තර තියෙන වගුවේ මෙන්න මේ රෙකෝඩයට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? උත්තරයක් ඕන මට. එකයිද ගොඩයිද කියලා. නවෝදයගේ රෙකෝඩයට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? උත්තරයක් දීලා තියෙනවා මලිඳු 1යි. ඔව්. සඳරුත් දීලා තියෙන එක වතාවයි කියලා ඒ කලින් එකට දන්නේ නැහැ. ඔව්. 1යි. එතකොට මොකද නවෝදයා ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නේ එක වතාවයි. එතකොට නවෝදයගේ පෞද්ගලික විස්තර තියෙන වගුවේ රෙකෝඩයකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? 1යි. 1යි නම් අන්න අපි ලියා ගන්නවා 1යි කියලා දැන්. 1යි කියලා ලියාගත්තා. ඕකම අනෙක් පැත්තට සලකා බලනවා. හරි? ඕකම පුතේ අපි අනෙක් පැත්තට සලකා බලනවා. දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මේ රෙකෝඩයට මම රෙකෝඩයක් ලියන්නම්. මෙන්න මේ රෙකෝඩයට අපි කියමු දෙවෙනි රෙකෝඩයට. එතනින් ඕනම රෙකෝඩයක් ගන්න පුළුවන්. මෙන්න මේ රෙකෝඩයට පෞද්ගලික විස්තර වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ඒ කියන්නේ ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයකට අර ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙයිද? කීයක් අයිති වෙයිද? එකක්ද ගොඩක්ද කියලා මම අහන්නේ. මෙන්න මෙහෙම ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ තියෙන ඇඩ්මිෂන් නම්බර් එකක් 6785. එයා ඇතුළත් වීමේ ගාස්තු ගෙවලා තියෙන්නේ 2011 5යි 12යි 5. එතකොට මෙන්න මේ රෙකෝඩ් එකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙයිද? ගොඩයි. ගොඩක්. අපි තමයි මේක ඔන්න මේ මලිඳු තමයි මේ මලිඳුගේ අංකය තමයි මේක. අපි උදාහරණයක් එන්න හිතමුකෝ. 6785 කියන මලිඳු. ඒතර මලිඳුගේ රෙකෝඩ් එකට නේ එයා 2011 5යි 12 තමයි ගෙවලක් තියෙන්නේ. ඒතර මලිඳුගේ රෙකෝඩ් එකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ රෙකෝඩ් එකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙයිද? ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙයිද? ලක්ෂ්‍ය උත්තරයක් දෙනවා හරි එකක්. අයිති වෙන්නේ එක රෙකෝඩයයි. මොකද මේ තියෙන පුතේ ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව. ඒතර ඒකේ මලිඳුගේ ඇතුළත් වීමේ අංකය දාලා එයා ගාස්තු ගෙවලා තියෙන දවසක්. ඒතර මේ රෙකෝඩ් එක බැලුවොතින් අරගෙන මේක කවුද ගෙවලා තියෙන්නේ කියලා. ඒතර මේ ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ ගොඩක් අයිති වෙන්න පුළුවන්ද යාට? රෙකෝඩ ගොඩක් අයිති වෙන්න පුළුවන්ද? එහෙම බෑ. මොකද මලිඳු ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නේ Tamanට විතරයිනේ. නේ? මලිඳු යාළුවන්ටත් කියන මේ මම ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නම් ඔයාලා ගෙවන්න ඕනේ නැහැ එහෙම කියලා. එහෙම කරන්නේ නැහැ නේ. උතර මලිඳු ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නේ Tamanට විතරයි. උතර මේ ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ අයිති වෙන එක රෙකෝඩයක්. ඒ වගේම ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයක් ගත්තොත් මොනවා හරි එක රෙකෝඩයක්. ඒකට අයිති ශිෂ්‍යයන් ප්‍රමාණය කොච්චරද? ඒත් එක්කෙනයි තමයි. එයාට අයිති සිසුන් ප්‍රමාණය ඒ රෙකෝඩ් එකට අයිති ශිෂ්‍යයන් ප්‍රමාණයත් ඒත් එක්කෙනයි. උතර එහෙනම් අපි ආයෙ ලියා ගන්නවා. මේ පැත්තට එක නම් ආවේ. මේ පැත්තට ආවේ එක. එහෙනම් අපි ආයෙ ලියනවා මෙන්න 1 කියලා. ආයෙ ලියනවා 1. දැන් මේ දෙක අතර සම්බන්ධය මොකක්ද එහෙනම්? මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද එහෙනම්? මොකක්ද සම්බන්ධය?
මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද පුතේ? මාර වැඩේනේ කාටවත් කතා කරන්න බැරිද? අද අවුරුද්දේ අන්තිම දවසනේ. අද කතා කරලා ඉන්න ටිකක් අදවත්. නේ? 2022ටත් හොඳට කතා බහ කරලා ඉන්න. නේ? හොඳට වැඩ කටයුතු කරන්න. මොකද 2022 වර්ෂය විභාගයට ලියන O level. නේ? ඒස්සා හොඳට කතා බහ කරලා ඉන්න ඕනේ. එතකොට තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ මාත් එක්ක කතා බහ කරලා යාළුවෝ එක්ක නෙවෙයි. ඒතර මේ මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක මගෙන් අහන්න ඕන. නේ? එහෙම දේවල් කරන්න වෙනවා. හරි. මොකද පුතේ දැන් මම කිව්වේ ශිෂ්‍යයන්ගේ විස්තර වගුවේ එක රෙකෝඩයකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ අයිති උනේ එක රෙකෝඩයයි. මොකද එක ළමයෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නේ එකපාරයි. ආයි මොක අනිත් පැත්තටත් බලන්න ඕන අනිවාර්යෙන්. හරි. ආයෝක අනිත් පැත්තටත් බලන්න ඕනි. ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයද? ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ අපිට වගීෂ ඇතුළත් වීමේ ගාස්තු ගෙවපු රෙකෝඩ් එක ගත්තොත් ඒකට අයිති වෙන්නේ වගීෂගේ නම විතරයි. නේ? ඒකට අයිති වෙන්නේ වගීෂගේ නම විතරයි. එතකොට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයකටත් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ අයිති එක රෙකෝඩයයි. ඔහම දෙපැත්තරම බැලුවම එන්නේ 1:1 නම් අපි එයාට කියනවා 1 to 1 රිලේෂන්ෂිප් එකක් කියලා. ඒක සම්බන්ධතාවයක් කියලා. ඒක සම්බන්ධතාවයක්. හරි? අපි කියන්නේ 1:1 ඒක සම්බන්ධතාවයක් තමයි ඒ වගු දෙක අතර තියෙන්නේ. හරි. වගීෂගේ බර්ත්ඩේ එක හෙටලු. හෙට බර්ත්ඩේ එක තියෙන එක හැබැයි සුවිශේෂීනේ. කොහොමත් ගෙදර සාමාන්‍යයෙන් ටිකක් වෙනසක් නේ. පළවෙනිද කියලා කියන්නේ. ජනවාරි මාසේ බර්ත්ඩේ එක තියෙන අය කොහොමත් හොඳයි. මොකද මගෙත් තියෙන ජනවාරි මාසේ. ඒක නිසා තමයි කිව්වේ. හරි. කොහොම බර්ත්ඩේ එක තිබුණත් කමක් නැහැ. දැන් අද බර්ත්ඩේ තියෙන අය සමහර මෙතන ඉන්නවත් දන්නේ. අපි හෙට විශ් කරමු නදීෂ වගීෂට. අද විශ් කළා හරියන්නේ නැහැ. හරි. ඒක අපි පස්සේ ආයි කතා කරමු ඒව ගැන. එයා අපි පාඩම කතා කර හිටියේ. ඒතර අපි කතා කරේ පුතේ වගු අතර තියෙන සම්බන්ධතාවයක් ගැන. දැන් පැහැදිලිද දන්නේ නැහැ සම්බන්ධතාවය කියපේක මම තව සම්බන්ධතාවයක් කියන්නම්. මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔයාලගේ පෞද්ගලික විස්තර තියෙන වගුවක් තියෙනවා. අපි පාසලේ ඔයාගේ පෞද්ගලික විස්තර තියෙන වගුවක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවක්. දැන් මේ මෙතන තියෙනවා වගේ. ඊට පස්සේ දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවකුත් තියෙනවා. ඔයාගේ පෞද්ගලික විස්තර තියෙන වගුවක් තියෙනවා. තව වගුවක් තියෙනවා දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවක්. හරි? එතකොට එකම පාසලට එකම ගෙදරින් ළමයි කීප දෙනෙකුට එන්න පුළුවන්ද? එකම පාසලට එකම ගෙදරින් ළමයි කීප දෙනෙකුට එන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? පුළුවන්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. දැන් එකම පන්තියේ එකම ගෙදර ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්ද? පුළුවන්. ඔව් පුළුවන්. ටොයින්ස්ලා එහෙම ඉන්නවනේ. දැන් ඉස්කෝලේ මගේ පන්තියේත් එහෙම ඉන්නවා. සාමාන්‍ය ගොඩක් පන්තිවල එහෙම ඉන්නවා. ටොයින්ස්ලා එහෙම ඉන්න පුළුවන්. නේ? හරි. දැන් මට මෙහෙම කියන්නකෝ. ඔන්න ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවකුත් දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවකුත් තියෙනවා. දැන් දෙමව්පියන්ගේ විස්තර කොහොමද? අම්මගේ තාත්තගේ දෙන්නගේම විස්තර අපිට ඕනේ නැහැ. අර රෙකෝඩ් බුක් එකේ නම් අපි එහෙම සමහරවිට එහෙම ලියනවා. හරි? අපි නා එතනකො එක්කෙනෙකුගේ විස්තරය තියෙන්නේ. අම්මගේ හෝ තාත්තගේ දෙන්නගේ එක්කෙනෙකුගේ. හරි? ඔර දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවයි ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි තියෙන්නේ. උත්තර ඕන මට. උත්තර කියන්න බැරි නම් එකද කොටද කියලා මැසේජ් එකක් හරි දාන්න. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? එකද ගොඩද කියලා මම අහන්නේ. ඔව් ඔන්න නිපුන් කියන එකයි කියලා. හරි. තව අනිත් අය? ඔව් මලිදු කියන එකයි, හිමාෂා කියන එකයි.
දැන් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක්ද කියලා අහන්නේ. නේ? ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට දෙමව්පියෝ එක්කෙනෙක්ද අයිති ගොඩක් අයිතිද? එහෙනම් දෙන්නෙක් මම කිව්වා දෙන්නගෙම දාන්නේ නැහැ කියලා මම කිව්වා. මොකද මම කිව්වේ අම්මගේ හෝ තාත්තගේ දෙන්නගේ එක්කෙනෙකුගේ නම තමයි දාන්නේ කියලා වගුවේ. ඒතර දෙමව්පියන්ගේ ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක්ද සඳරු අයිති වෙන්නේ? සඳරු. එකයි. ඔව් එක අපි කියන්නේ අම්මගේ හෝ තාත්තගේ දෙන්නගේ එක්කෙනෙක්ගේ නම තමයි අපි දාන්නේ. එකයි අයිති. හරි. දැන් ඔන්න එකයි. එකයි නම් අපි ලියා ගන්නවා පුතේ එතනින් 1 කියලා. ඔන්න එකයි නම් අපි ලියාගත්තා 1 කියලා. හරි. 1. දැන් ඔක අනිත් පැත්තටත් බලනවා. දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට ඒ කියන්නේ එක දෙමව්පියෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට يعني එක දෙමව්පියෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? ඔයා ගැන විතරක් හිතන්න එපා. ඔයා ගැන විතරක් හිතන්න එපා. ඉස්කෝලේ ඉන්න ළමයි ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට يعني දෙක දෙමව්පියෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? ඔව් නිපුන් කියනවා ගොඩක් කියලා. ඔව් ඉමාෂ කියනවා ගොඩක්. ඔව් මාලිදු කියනවා ගොඩක්. ඔව්. එකට වැඩියෙන් අයිති වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට පුතේ ඔයාගේ ගෙදරදී ඕක එකයි වෙන්න පුළුවන්. ඔයා ගැන විතරක් හිතන්න එපා. සාමාන්‍යයෙන් පාසලට පුතේ එකම ගෙදරින් ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. උතර එක දෙමව්පියෙකුට අන්න ශිෂ්‍යෝ කීප දෙනෙක් අයිති වෙන්න පුළුවන්. අන්න එතකොට තියෙනවා ගොඩයි. අපි ලියා ගන්න එහෙනම් 1 අනිත් තැන ලියා ගන්න many කියලා. 1 many. එහෙනම් සම්බන්ධතාවය දැන් මේ වගේ වගු දෙකක් අතරින් මොකක්ද සම්බන්ධතාවය? 1 to many. එතකොට සම්බන්ධතාවය 1 to many. දැන් පුතේ අර වගු දෙකම ගැන දෙපැත්තම ගැන හිතුවොත් විතරයි මේකදී අපිට උත්තරේ ගන්න පුළුවන්. දෙපැත්තම ගැන අපි හිතන්න ඕනේ. නේ? ඒ කියන්නේ බලමු ආයි එක ශිෂ්‍යයෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට يعني එක ශිෂ්‍යයෙකුට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? අන්න එකයි. දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ අයිති එකයි. ආයින් බලනවා අනිත් පැත්තට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ් අයිති වෙනවා ගොඩක්. අයිති විය හැකි ගොඩක්. සමහර ටයිම් අයිති නෑ හැමෝටම. හැබැයි ගොඩක් අයිති වෙන්නත් පුළුවන්. අන්න එහෙමනම් සම්බන්ධතාවය අපි කියනවා ඒක බහු කියලා. 1 to many. ඔව්. 1 to 1 කියන්නේ මම ආයෙ පොඩ්ඩක් ඒක කියන්නම්. පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් තියෙන නිසා 1 to 1 කියන්නේ පුතේ මම උදාහරණකින් කියන්නම්. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවයි ගත්තොත් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ අයිති එක රෙකෝඩයයි. ඒ මොකද එක ළමයෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවන්නේ එක පාරක් නිසා. එක වතාවක් නිසා. ඒතර ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩ් එකකට ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩයයි. එහෙනම් අපි ලියාගත්ත පැත්තකින් 1 කියලා. මොන අපි ලියා ගන්නවා 1. හරි. ආයිම ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩ් එකකට කවුරු හරි ළමයෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවුවා නම් අන්නේ රෙකෝඩය අරගෙන ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුවේ එක රෙකෝඩ් එකකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ඒත් අයිති වෙන්නේ එක ළමයෙක් පමණයි. එක ශිෂ්‍යයෙක් පමණයි. අන්න එහෙමනම් අපි සම්බන්ධතාවය කලින් කිව්වා 1 to 1 කියලා. 1 to 1 සම්බන්ධතාවයක්. ඒක සම්බන්ධතාවයක්. හැබැයි වගු දෙක අතර පුතේ දෙපැත්තටම බලලා තමයි උත්තරේ කියන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඔන්න තව දෙයක් මම කියනවා. මම තව වගුවක් හදනවා පුතේ මෙතනින්. තව වගුවක් අඳිනවා. මම යනවා ක්‍රියේට් වලට. මම පුතේ මේක ක්‍රියේට් වලට යනවා.
create වලට ගිහිල්ලා මම හදනවන තව වගුවක් table වලට ගියා. මම table වලට ගිහිල්ලා වගුවක් නිර්මාණය කරනවා design view එකට ගිහිල්ලා. මම course කියලා තමයි වගුවට නම දෙන්නේ. course පාඨමාලාවන්. එතන මම එයාට මේ තියෙන එක අයින් කරලා දානවා. මම එයාට නමක් දෙනවා course ID. මම කෙටියෙන් CID කියලා ලිව්වේ. course ID. එයාගේ data type එක text. මම දාන්නේ text. ඊපස්සේ course name, C name, course name මම එයාටත් දානවා text කියලා. හරි. ඔන්න මම data sheet view එකට යනවා. දැන් course ID එක මම දෙනවා 0.01. course name එක programming. programming. මම course ID එකක් දානවා 0.02. මම එයාට නමක් දෙනවා graphics. හරි. මම course ID එකක් ආයි දෙනවා 0.03. එයාට නමක් දෙනවා මොනවද? MS Office package එක MS Office කියලා. ඔය විදියට. හරි. ඔන්න මම හරි. ඔන්න මම courses 3ක් ලිව්වා. දැන් පුතේ මෙන්න ශිෂ්‍යයන්ගේ විස්තර වගුවක් තියෙනවා. මම තවත් වගුවක් හදනවා. තවත් වගුවක් මම ආය යනවා create වලට table මම තව වගුවක් ඩිසයින් කරනවා. මම ඒකට දානවා course relation RE කියලා CRE course relationship එකක් මම දාන්නේ මේකට සම්බන්ධතාවයක්. උතර මම මේකේ එක ක්ෂේත්‍රයක් ලියනවා course ID එයාගේ දත්ත වර්ගය text අනිත් එකේ ලියනවා මේ වගුවට ගිහලා බලමු admission number කියලා admission number මම එයාට දානවා දත්ත වර්ගයේ number කියලා admission number එකට මම data sheet view එකට ගියා මොනවාට ගැටලුවක් තියෙනවා නම් අහන්න වගු හැදීමට අපිට විභාගෙ දෙන්නේ නැහැ මම course ID එක දෙනවා 0.01 මම admission number එකක් දෙනවා 1234 කියලා මම admission number එකක් දෙනවා 1234 අන වගුව close වෙලා ගියානේ එදදාස් 234 මම ආයෙ දෙනවා 0.01 course එක මම දෙනවා 8745 කියලා 8745 ඊපස්සේ මම ආයෙම course ID එකක් දෙනවා 0.02 මම එයාට ලියනවා ඒත් 8745 කියලා මම ලියනවා 8745 ඊපස්සේ මම ආයෙම ලියනවා course ID එකක් 0.02 මම එයාට ලියනවා 9045 කියලා 9045 මම ආයෙ ලියනවා course ID එකක් 0.03 මම එයාටත් ලියනවා ආයෙම 9045 මම ආයෙම ලියනවා course ID එකක් 0.03 මම එයාට ලියනවා 8785 කියලා. sorry 6785 6785 කියලා. ඔතන නෙවෙයි ලියවෙන්න ඕනේ. හරි. ওই විදියට. දැන් පුතේ ඔයාලා මට කවුරු හරි කියන්න මම හිතන්නේ මේක මෙන්න මේක දිහා බලලා කවුරු හරි මට කියන්න 1234 කියන්නේ කවුද? එයා කරන පාඨමාලාව මොකක්ද? 1234 කරන පාඨමාලාව මොකක්ද? කවුද කියන්නේ? 1234 කරන පාඨමාලාව කුමක්ද? programming. ඔව් 1234 කරන පාඨමාලාව programming. 1234 කියන්නේ කවුද? මොන වගුවටද යන්න ඕනේ ඒක බලන්න.
1234 කියන්නේ කවුද කියලා බලන්න මොන වගුවටද යන්න ඕනි. ඉක්මනට උත්තරයක් ඕනි. ඔව් ස්ටුඩන්ට් ඩීටේල්ස් වලට යන්න ඕනි. කවුද 1234 කියන්නේ? නවෝදය. නේ? නවෝදය තමයි 1234 කියලා කියන්නේ. හරි. දැන් පුතේ මේ වගු අතර සම්බන්ධතාවයක් තියෙන බව පේනවනේ. ඔයාලට පේනවා මේ වගු අතර සම්බන්ධතාවයක් තියෙනවා. මොකද අපිට පුළුවන් පාඨමාලා වගුවක් තියෙනවා. මෙතන තියෙනවා courses relationships. මේ වගු අතර සම්බන්ධතාවයක් ගොඩනගලා එතන කවුරු හරි යවුවොතින් මොකද්ද මේ 0.02 කියන පාඨමාලාව කියලා ටග් ගාලා අපිට පුළුවන් පාඨමාලා වගුවට ගිහිල්ලා ඒක බලන්න. ආයි කවුරු හරි යවුවොතින් කවුද 8745 කියන්නේ කියලා ශිෂ්‍ය වගුවට ගිහිල්ලා අපි බලනවා 8745 කියන අයාස් එයාගේ ෆෝන් නම්බර් එක මෙන්න මේකයි උපන්දිනය මෙන්න මේකයි කියලා අපිට කියන්න පුළුවන් නේ 8745 කියලා කිව්වා. ඒතර මේ වගු අතර දැන් සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මට කියන්න පුතේ මේ වගු දිහා බලලා ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව සහ පාඨමාලා වගුව අතර සම්බන්ධතාවය. ඒකට මේ වගුවත් උමනා වෙනවා. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි පාඨමාලා වගුව අතරයි මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ? ඒක ඒකද? ඒක බහුද? බහු සම්බන්ධතාවයක්ද? මෙන්න ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුව. මෙන්න පාඨමාලා වගුව විතරක් නෙවෙයි මෙන්න මේකත් ඕනි. මේක තමයි වැඩි අපිට වැදගත්. මෙන්න මේ වගුව. මෙන්න ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුව. මෙන්න සම්බන්ධතාවය පෙන්වන වගුව. මොකද්ද වගුව අතර තියෙන සම්බන්ධතාවය? ඒක බහු. ඒක බහු. හරි. මට මෙන්න මේකට උත්තර කියන්නකෝ. මේ වගු ටික වලට පේනවනේ පුතේ මම මේ පෙන්වන විදියනේ. පේනව නේද? ඒකටවත් උත්තරයක් නෑ. ප්‍රශ්නයකට නෙවෙයි අඩු ගන්න. මට මැසේජ් කරනකොට වඩා මේ හරි. දැන් මට කියන්න පුතේ ශිෂ්‍යයන්ගේ එක රෙකෝඩයකට ඒ කියන්නේ අපි දැන් මතීෂ්ගේ රෙකෝඩයට ශිෂ්‍යයන්ගේ එක රෙකෝඩයකට පාඨමාලා වගුවේ පාඨමාලාවන් කීයක් අයිති වෙන්න පුළුවන්ද? එකක්ද ගොඩක්ද? එක ශිෂ්‍යයෙකුට පාඨමාලා වගුවේ අයිති විය හැකි රෙකෝඩ ගාන එකක්ද ගොඩක්ද? ගොඩයි. ගොඩයි නම් අපි ලියා ගන්නවා පැත්තකින් මේනි කියලා. බහු කියන එක. හරි. දැන් අනිත් පැත්තට බලමු. එක පාඨමාලාවක් ගත්තොත් අපිට මෙන්න මේ පාඨමාලාව C.2.1 හරි මේ පාඨමාලාව වගේ රෙකෝඩයක්. එහෙනම් මෙන්න මෙතන ගන්න. පාඨමාලාව වගේ රෙකෝඩයක්. හරි. 0.1 මේ එක පාඨමාලාවකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? එක පාඨමාලාවක් ගත්තොත් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? එකයිද ගොඩයිද? එන එක පාඨමාලාවකට අයිති විය හැකි ශිෂ්‍යයන් ගාන මේ අහන්නේ. තව විදියකට. ගොඩයි. ගොඩයි. එහෙනම් සම්බන්ධතාවය මොකක්ද? ඒක බහු. ඒක බහු. හරි ආයෙ බලමු. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට උදේ මතීෂ්ගේ රෙකෝඩයට පාඨමාලා වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? ඒකට මේ වගුව ඕන බලන්න. ඒක බලන්න නම් මේ වගුව ඕනි. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට පාඨමාලා වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? එකයිද ගොඩයිද? ගොඩයි. ගොඩයි. ඔව් ගොඩක් අයිති වෙන්න පුළුවන්. මැසේජ් කරාට පුතේ මට බලන්න බෑ මෙහෙම තියෙද්දි. හරි. ගොඩයි. දැන් ආයෙ අනිත් පැත්තට බලනවා. පාඨමාලා වගුවේ එක රෙකෝඩයකට يعني මේක පාඨමාලාවකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? ගොඩයි. ඒත් ගොඩයි. එහෙනම් සම්බන්ධතාවය මොකක්ද? වගු අතර. බහු. ඕ many to many. සම්බන්ධතාවය many to many බහු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. දෙපැත්තරම පුතේ හිතන්න ඕනි. නැත්නම් උත්තරේ වරදිනවා. නේ? ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගු එක රෙකෝඩයකට පාඨමාලාවන් කීයක්ද?
ගොඩක් අයිති වෙන්න පුළුවන්. එක ළමයෙකුට ගොඩක් පාඨමාලාවන් කරන්න පුළුවන්. පාඨමාලා විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට ළමයි කොච්චරක් අයිති වෙනවද? ශිෂ්‍යයන් කීයක් අයිති වෙන්න පුළුවන්ද? ඒත් ගොඩක් අයිති වෙන්න පුළුවන්. අන්න එහෙමනම් වගු අතර සම්බන්ධතාවය many to many relationship එකක්. බහු සම්බන්ධතාවයක්. මතක තියාගන්න ඕනේ. හරි. මෙහෙම එකක් මම කිව්වොත් ඔන්න පුතේ ඔයාලගේ අම්මලා තාත්තලාගේ විස්තර තියෙන වගුවක් තියෙනවා. හරි. ඔයාලගේ අම්මලා තාත්තලාගේ විස්තර තියෙන වගුවක්. තව වගුවක් තියෙනවා බැංකු වල විස්තර තියෙන වගුවකුත්. ඒ කියන්නේ බැංකුවේ අංකය, බැංකුවේ නම, ඕන ශාඛාව ඒව තමයි තියෙන්නේ වගේ. හරි. ඔන්න ඔයාලගේ අම්මලා තාත්තලාගේ විස්තර තියෙන වගුවක් තියෙනවා. තව වගුවක් තියෙනවා බැංකු වල විස්තර තියෙන වගුවක්. ඒක තියෙන්නේ බැංකු අංකය, බැංකු ශාඛාව, බැංකුවේ නම, ওই වගේ දේවල්. දැන් මට කියන්න එක පුද්ගලයෙකුට ඔයාගේ අම්මා හෝ දෙමව්පියන්ට අපි න පාරිභෝගිකයන්ට කියලා. මේ පාරිභෝගිකයන් සහ මේ බැංකු වගුව අතර බැංකු විස්තර තියෙන වගුවක් තියෙනවනේ. මෙන්න මේ වගුව අතර තියෙන සම්බන්ධතාවය මොකක් වෙන්නේ නැද්ද? පාරිභෝගිකයන්ගේ වගුව සහ මේ බැංකු විස්තර තියෙන වගුව අතර සම්බන්ධතාවය මොකක් වෙන්නේ නැද්ද? එක පාරිභෝගිකයෙකුට බැංකු කීයක් අයිති වෙන්න පුළුවන්ද? අපි හිතමු ගිණුම් පවත්වාගෙන යනවා නම් ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔව් එක පාරිභෝගිකයට විවිධ බැංකු වල ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. හරි ගොඩක් අයිති. එක බැංකුවකට අපිට මෙතනින් ගමුකෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. නේ? එහෙනම් අපි හිතමු BOC එක. හරි. ඊට එක බැංකුවකට පාරිභෝගිකයෝ කීයක් අයිති වෙන්න පුළුවන්ද? ගොඩක්. ඒත් ගොඩක්. එහෙනම් මේ අතර සම්බන්ධතාවය මොකක්ද? many to many. many to many. මේ අතර සම්බන්ධතාවය many to many. හරි. තව එකක් මම මේ උදාහරණ වලින් පොඩක් පැහැදිලි කරනවා. විභාගෙදී ඔය වගේ උදාහරණයක් දීලා තමයි ඔයාගෙන් අහන්නේ මේ වගු දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. හැබැයි මතක තියාගන්න ඕනි වගු දෙකේ දෙපැත්තටම බලන්න ඕනි. හරි වගු දෙකේ දෙපැත්තටම බලන්න ඕනි. දැන් පුතේ මම අර ඉස්සෙල්ලා තිබුණු මේ පාඨමාලාව වගේදී පොඩි නීතියක් දානවා. එක ළමයෙකුට කළ හැක්කේ එක පාඨමාලාවක් පමණයි කියලා. මම පාඨමාලා ටික නොමිලේ කරන්නේ. දැන් මම නීතියක් දානවා හැබැයි එක ළමයෙකුට සම්බන්ධ විය හැක්කේ එක් පාඨමාලාවකට පමණි. ඒතර එක ළමයෙකුට එක් පාඨමාලාව නම් කරන්න පුළුවන්. ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි පාඨමාලා වගුවයි අතර සම්බන්ධතාවය මොකක්ද? එක ළමයෙකුට කරන්න පුළුවන් පුතේ එක පාඨමාලාව නම් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි පාඨමාලා වගුවයි අතර සම්බන්ධතාවය මොකක්ද? 1 to 1. උත්තර දෙන්න පුළුවන් අනිත් අයට. 1 to many. ඔව්. උත්තර දෙන්න තව. මැසේජ් කරන්නත් පුළුවන්. මන්නේ පාඨමාලා වගුව සහ ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුව අතර සම්බන්ධය. එක ළමයෙකුට කළ හැක්කේ එක පාඨමාලාවක් පමණයි. මම එහෙම නීතියකුත් දාලා තියෙනවා. එක ළමයෙකුට කළ හැක්කේ එක පාඨමාලාවක් පමණක් නම් ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි පාඨමාලා වගුව අතර සම්බන්ධය. ඔය රශ්මි හරි. ඊට පස්සේ මට කලින් උත්තරයක් දැන් කිව්වා ඒ දුවත් හරි. හරි. දැන් බලමු පුතේ. එක ශිෂ්‍යයෙකුට පාඨමාලා වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? එක ශිෂ්‍යයෙකුට පාඨමාලා වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? එකක්ද ගොඩක්ද? එකයි. ඔව්. මොකද එක ළමයෙකුට කළ හැක්කේ එක පාඨමාලාවක් පමණයි. හරි. හැබැයි ආයෙ අනිත් පැත්තට බලමු. පාඨමාලා වගුවේ එක රෙකෝඩයකට ඒ කියන්නේ එක පාඨමාලාවකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? පාඨමාලා වගුවේ එක රෙකෝඩයකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිති වෙන්න පුළුවන්ද? එකද? ගොඩක්. ගොඩද? ඔව් ගොඩක්. මොකද එක පාඨමාලාවකට ළමයි ගොඩකට එන්න පුළුවන්. නේ? එක පාඨමාලාවකට ළමයි ගොඩකට එන්න පුළුවන්. අපි කිව්වේ එක ගුරුවරයෙකුට කරන්න පුළුවන්. එක ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එක පාඨමාලාවක් පමණයි. එක ළමයෙකුට එක පාඨමාලාවයි. හැබැයි එක පාඨමාලාවකට
ළමයි ගොඩකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ වගු දෙක අතර සම්බන්ධය මොකක්ද? ඕනේ පුන හරි. වගු දෙක අතර සම්බන්ධය තමයි 1 to many. 1 to many. අය පුතේ එක ළමයෙකුට පාඨමාලා වගුවේ අයිති එක රෙකෝඩයයි. අන 1. අයි මඩි පැත්තට බැලුවොත් පාඨමාලා වගුවේ එක රෙකෝඩයකට ළමයි කීයක් අයිතිද? ගොඩක් අයිති. සම්බන්ධතාවය 1 to many. ඒක බහු සම්බන්ධතාවයක්. ඉතින් වගු අතර තියෙන පුතේ සම්බන්ධතාවයන් හොඳට කල්පනාවෙන් හිතේ තියාගන්න ඕනේ. මේක කටපාඩම් කරන්න ඕන එකක් නෙවෙයි. අපි බලන්නේ එක වගුවකට අනෙක් වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ඔකම අනිත් පැත්තට බලන්න ඕනේ. අර අනෙක් වගුවට අපි දැන් වගු තියන්නේ A සහ B කියලා වගු දෙක නම්. උතර A කියන වගුවේ වගු තියෙනවා A සහ B කියලා වගු දෙකක්. බලනවා A කියන වගුවේ එක රෙකෝඩයකට B කියන වගුවේ රෙකෝඩ කීයද? ඒක එකක් හෝ ගොඩක් වෙන්න පුළුවන්. හරි. A කියන වගුවේ එක රෙකෝඩයකට B වගුවේ රෙකෝඩ කීයද? බැලුවා ලියාගත්ත පැත්තකින්. ආයි බලනවා B වගුවේ එක රෙකෝඩයකට A කියන වගුවේ රෙකෝඩ කීයද? B වගුවේ එක රෙකෝඩයකට A කියන වගුවේ රෙකෝඩ කීයද? උතර මේ පැත්තට බලලා ලියාගත්තා. අන්න එතකොට අපිට එයි 1 to 1ද 1 to manyද many to many relationship එකක්ද උවමනා වෙන්නේ කියලා. හරි. ඒක බහු සම්බන්ධතාවයක්. හරි මේ කියන්නේ. හරි. අපි ලියමු ඔතන යටින් අපි ලියව මාතෘකාවක් සම්බන්ධිත දත්ත සමුදාය කියලා. ඔතන යටින් අපි ලියමු. හරි දැන් මීට කලින් පුතේ අපි දන්නවා මොකක්ද ප්‍රාථමික යතුර කියන්නේ? මොකක්ද ආගන්තුක යතුර කියන්නේ? කලින් ඒවා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒවයිනුත් වගු අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. ප්‍රාථමික යතුර, සංයුක්ත යතුර, ඒවයිනුත් වගු අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. හරි. දැන් අපි ලියාගමු උතන යටින්. සම්බන්ධිත දත්ත සමුදායක් සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී වගු අතර පවත්නා සම්බන්ධතාවයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතු වේ. වගු අතර පවත්නා සම්බන්ධතාවයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතු වේ. සම්බන්ධතා වර්ග කිහිපයක් පිළිබඳව අවබෝධයක් තිබිය යුතු වේ. එතනටම සම්බන්ධතා වර්ග කිහිපයක් පහත දැක්වේ. පළවෙනි එක සිංහලෙන් ලියා ගන්න ඕනේ ඒක සම්බන්ධතාවය 1 to 1 relationship. ඒක සම්බන්ධතාවය 1 to 1 relationship. දෙවැනි එක ඒක බහු පළවෙනි එක පුතේ ඒකයි කියන්නේ එක කියන එක මේ කියන්නේ තව විදිහකට ඒක සම්බන්ධතාවය. එතන ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න 1 to 1 කියලාවත් අඩු ගානේ 1 to 1 relationship ඒක සම්බන්ධතාවය.
one to one relationship. දෙවැනි එක ඒක බහු දෙවැනි එක ඒක බහු සම්බන්ධතාවය. කියන්නේ one to many. ඒක බහු සම්බන්ධතාවය. එයාට අපි කියන ඉංග්‍රීසියෙන් one to many relationship. one to many relationship. ඊළඟ එක වෙන එක බහු ඊළඟ එක බහු සම්බන්ධතාවය. බහු සම්බන්ධතාවය many to many. many to many relationship. බහු සම්බන්ධතාවය. උතර සම්බන්ධතා වර්ග තුනයි පුතේ. ඒක බහු කියලා. ලියමු අපි මාතෘකාව ඒක සම්බන්ධතාවය. ලියමු මාතෘකාව ඒක සම්බන්ධතාවය. ඒක සම්බන්ධතාවය. දැන් අපි ඔහොම සම්බන්ධතාවයන් ගැන කතා කරද්දී අපි වඩේ උපකල්පනයක ඉස්සලා තිටිය අපි හිතනවා වගු දෙකක් තියෙනවා. අනිවාර්ය වගු දෙකක් තියෙන්න ඕනි. පළවෙනි වගුව A, දෙවෙනි වගුව B කියලා අපිට ගන්න පුළුවන්. හරි. නම් තියෙනවා නම් ඒ නම් වලින් කියන්න ඕනි. ශිෂ්‍ය විස්තර වගුව, ඊට පස්සේ ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව, පාඨමාලා වගුව එහෙම තියෙන්න පුළුවන්. අපි දැන් මෙතනදී වගු වල නම් නැති නිසා A B කියලා වගු දෙකක් දාගත්තා අපි. එතකොට අපි ඒක සම්බන්ධතාවයක් නම් පුතේ පළමු වගුවේ එක රෙකෝඩයකට මේ A කියන වගුවේ පුතේ එක රෙකෝඩයකට දෙවන වගුවේ රෙකෝඩ් අයිති වෙන්න පුළුවන් එකයි. හරිද? A කියන වගුවේ එක රෙකෝඩයකට B කියන වගුවේ රෙකෝඩ් එකයි. තම සම්බන්ධතාවය ඉවර නැහැ. ඔන්න 1 කියලා පැත්තකින් ලියාගත්ත එක නා. ආයිම B කියන වගුවේ එක රෙකෝඩයකට දැන් උදාහරණයක් පුතේ අපි මේ පැත්තට දාලා බැලුවනම් A වගුවේ රෙකෝඩයකට B වගුවේ රෙකෝඩ කීයද? හරි. එහෙම දාලා බැලුවනම් අපි අනිත් පැත්තටත් බලනවා. B වගුවේ එක රෙකෝඩයකට A කියන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? B කියන වගුවේ එක රෙකෝඩයකට A කියන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ඔනම දෙපැත්තරම සලකලා බලලා තමයි පුතේ අපි මේ සම්බන්ධතාවයන් පෙළ හඳුන්වා දෙන්නේ. කියන්නේ ඒක දෙක බහු දෙකම කියලා අපි හඳුන්වා දෙන්නේ. මෙන්න මේ වගු දෙක අතර දෙපැත්තරම සලකලා බලමු. ඒතර වගු දෙකට නම් දෙකක් අපිට ගන්න බැරි නම් අපි A B කියලා ගන්නවා. මේ පහසුව සඳහා. හරි. පහසුව සඳහා. හරි. අපි ලියමු ඒක සම්බන්ධතාවය කියලා එතන යටින්. ඒක සම්බන්ධතාවය එතන යටින් ලියමු. A සහ B ලෙස එතන යටින් ලියන්න. A සහ B ලෙස වගු දෙකක් ඇතැයි A සහ B ලෙස වගු දෙකක් ඇතැයි උපකල්පනය කරන්න. වගු දෙකක් ඇතැයි උපකල්පනය කරන්න. එතනටම A වගුවේහි A කියන්නේ පුතේ කැපිටල් A අකුර A වගුවේහි එක් රෙකෝඩයකට A වගුවේහි එක් රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. A වගුවේහි එක් රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. අයම අනිත් පැත්තට ලියනවා අපි B වගුවේහි එක් රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයකට A වගුවේහි
B වගුවෙහි එක රෙකෝඩයකට A වගුවෙහි එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. එක් රෙකෝඩයක් පමණක් අයත් වේ. අද දේවල් ලියා ගන්නද කවින් අහන්නේ? අද දැන් දාවේ කවින්. ඔව් සර් කිව්වේ ක්ලාස් එකක් තියෙනවා. ඔව් හරි. අද තියෙන දේවල් දැන් පුතේ අපි තාම ලිව්වේ රූල් 5ක් 6ක් විතර තියනවා. නේ 6ට වැඩි ඕන. රූල් 10ක් 12ක් වගේ තියන්න. අද දේවල් ටික ලියන්න. රූල් 10ක් 12ක් හරි. හරි. මෙවැනි වගු අතර සම්බන්ධතාවය එතන ලියන්න. මෙවැනි වගු අතර සම්බන්ධතාවය ඒක සම්බන්ධතාවයකි. නේ එක සම්බන්ධතාවයක් කියලා මේ කියන්නේ. මෙවැනි වගු අතර සම්බන්ධතාවය ඒක සම්බන්ධතාවයකි. 1 to 1 relationship එක. ඒක සම්බන්ධතාවයකි. හරි. උදාහරණ කියලා අපි ලියමු පුතේ. උදාහරණ ශිෂ්‍ය විස්තර වගුව හා ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව අතර ශිෂ්‍ය විස්තර වගුව හා ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව අතර මෙවැනි සම්බන්ධතාවයක් පවතී. ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව අතර මෙවැනි ඔව් උදාහරණයක් පුතේ ඕනේ නේ. ඔව් සර්. උදාහරණය ශිෂ්‍ය විස්තර වගුව හා ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව අතර ශිෂ්‍ය විස්තර වගුව හා ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමේ වගුව අතර මෙවැනි සම්බන්ධතාවයක් පවතී. හරි. එහෙනම් පුතේ පළවෙනි වගුව එක රෙකෝඩයකට දෙවෙනි වගුව එක රෙකෝඩයයි. ආයිම දෙවෙනි වගුවේ එක රෙකෝඩයකට අයිති වෙන්නේ පළවෙනි වගුවෙත් එක රෙකෝඩයයි. ඒතර මේ වගේ සම්බන්ධතාවයන් වලට අපි කියනවා ඒක සම්බන්ධතාවයක්. හරි. ඊළඟට ලියාගමු පුතේ අනුමාත්‍රකාවක් ඒක බහු සම්බන්ධතාවය. හරි. දැන් පුතේ හොඳට මතක තියාගන්න ඕනේ මේක එක වගුවක ඉඳන් අනෙක් වගුව දිහා බලලා ටක් ගාලා කියන්න බෑ. දෙපැත්තරම මේක හොයලා බලන්න ඕනි. එතකොට තමයි උත්තරේ හරියට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. ඒක බහු සම්බන්ධතාවය. එතනින් ලියමු 1 to many relationship කියලා. 1 to many. ඒක බහු කියන්නේ 1 to many. 1 to many. අපි කවදාම many to 1 කියලා ලියන්නේ නැහැ පුතේ. ඉරිගාන පේපර් වල එහෙම දෙයි. අපි ලියන්නේ 1 to many කියලාම තමයි. හරි many to 1 කියලා අපි ලියන්නේ. ලියන්නේ 1 to many කියලාම තමයි. දැන් අපි ඔකත් කතා කරා. ඒ කියන්නේ පුතේ අර ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවයි දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ අතරේ මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවා. ශිෂ්‍ය ඒ කියන්නේ එක් ශිෂ්‍යයෙකුගේ නෑ ශිෂ්‍යයෙකුගේ එක රෙකෝඩයකට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ අයිති රෙකෝඩ කීයද? එක ශිෂ්‍යයෙකුගේ රෙකෝඩයකට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ අයිති එක රෙකෝඩය. මොකද එක ළමයෙකුට එක දෙමව්පියෙක් පමණයි ඉන්නේ. අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. අපි මේ කතා කරන්නේ පුතේ ඉස්කෝලේදී අපි දෙන්නගෙම දාන්නේ නැහැ කියලා උපකල්පනය කළා. හරි. ආයිම එක දෙමව්පියෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? එක දෙමව්පියෙකුට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? එන්න අයිති වෙන්න පුළුවන්ද? ගොඩක් අයිති වෙන්න පුළුවන්. අන්න එහෙමනම් ඒ වගේ වගු දෙකක් අතර සම්බන්ධතාවය තමයි. ඔව් කියන්න පුතේ.
මොකද පුතේ? හරි. පුතේ දැන් මම මේ කිය හිටියේ අර ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවකුයි දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවකුයි අතර සම්බන්ධතාවය. මොකද ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ පුතේ එක ශිෂ්‍යයෙකුගේ රෙකෝඩයකට එන එක ළමයෙකුගේ රෙකෝඩයකට මම සිසුරු ගත්තොත් සිසුරුගේ රෙකෝඩයට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවෙන් අයිති වෙන එක රෙකෝඩයක්. දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයක් අයිති. මොන 1 කියලා ලියාගත්තා. දැන් ආයින් බලනවා දෙමව්පියෙකුගේ එක රෙකෝඩයකට එක් දෙමව්පියෙකුගේ රෙකෝඩයකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ කීයක් අයිතිද? ගොඩක් අයිති වෙන්න පුළුවන්. දැන් සමහරලාට 1යි 2යි වෙන්න 1යි වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ එක රෙකෝඩයකට ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩ ගොඩක් අයිති විය හැකියි. අන්න එහෙම වගු අතර සම්බන්ධතාවයට අපි කියනවා ඒක බහු සම්බන්ධතාවයක් කියලා. one to many relationship එකක්. ඒක බහු සම්බන්ධතාවයක්. හරි. අපි ලියමු පුතේ ඒක බහු සම්බන්ධතාවය කියලා. ඒක බහු සම්බන්ධතාවය ලියමු. A වගුවේහි A කියන්නේ පුතේ දැන් කැපිටල් A අකුර මම අර ඉස්සෙල්ලා ගොනේ වගු දෙකක් තියලා දැන් අපි උපකල්පනයේ ඉන්නේ. A වගුවේහි කැපිටල් A දාන්න. A වගුවේහි එක රෙකෝඩයකට A වගුවේහි එක රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයක්ද B වගුවේහි එක් රෙකෝඩයක්ද කොහොම එකක් දාලා ලියමු. B වගුවේහි එක් රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයකට B වගුවේහි එක් රෙකෝඩයකට A වගුවේහි A කියන්නේ කැපිටල් A අකුර A වගුවේහි රෙකෝඩ කිහිපයක්ද අයත් වේ නම් A වගුවේහි රෙකෝඩ කිහිපයක්ද අයත් වේ නම් එවැනි වගු අතර සම්බන්ධතාවය ඒක බහු සම්බන්ධතාවයකි. ඒක බහු සම්බන්ධතාවයකි. හරි ආයි කියන්නම් යස්නු. හරි මම ආයි මුලින් ඉඳන් කියන්නේ දැන් ඒක බහු සම්බන්ධතාවය ගැන A වගුවේහි A කියන්නේ A අකුර A වගුවේහි එක රෙකෝඩයකට B වගුවේහි එක රෙකෝඩයක්ද ආයිම B වගුවේහි එක රෙකෝඩයකට A වගුවේහි රෙකෝඩ කිහිපයක්ද අයත් වේ නම් A වගුවේහි රෙකෝඩ කිහිපයක්ද අයත් වේ නම් එවැනි වගු අතර සම්බන්ධතාවයට අපි කියනවා ඒක බහු සම්බන්ධතාවයක් කියලා. දැන් පුතේ මේක කියද්දී කටපාඩම් කරන්නේ නැහැ අනිවාර්යෙන් A වගුවේ එකකට B වගුවේ එකක්ම වෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මුලින් කියද්දී අපිට වෙන්න පුළුවන් සමට A වගුවේ එක රෙකෝඩයකට B වගුවේ ගොඩයි. එහෙනම් අපි මෙනි කියලා පැත්තකින් ලියා ගන්නවා. ආයින් බලනවා B වගුවේ එක රෙකෝඩයකට A වගුවේ එක රෙකෝඩයයි. අන්න දැන් ලියන 1 කියලා. ඒතර many to 1 කියලා එකක් එන්නේ නැහැ. අපි many to 1 කියලා ලියුණාට අපි කියන්නේ 1 to many කියලා. හරි ඒක බහු කියලා තමයි කියන්නේ. හරිද පුතේ ලියාගත්තද යස්නු? යස්නු හරිද? හරි. ලියමු පුතේ උදාහරණ කියලා. උදාහරණ කියලා ලියාගමු. උදාහරණ ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව හා ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව හා ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව හා දෙමව්පියන්ගේ විස්තර සහිත වගුව අතර දෙමව්පියන්ගේ විස්තර සහිත මේ උදාහරණ කියන්නේ පුතේ
ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව හා දෙමව්පියන්ගේ විස්තර සහිත වගුව අතර දෙමව්පියන්ගේ විස්තර සහිත වගුව අතර ඒක බහු සම්බන්ධතාවයක් දක්නට ලැබේ. ඒක බහු සම්බන්ධතාවයක් දක්නට ලැබේ. සම්බන්ධතාවය බලද්දී හොඳට මතක තියාගන්න වගුවේ දෙපැත්තටම මේක බලන්න ඕනි. නැත්නම් උත්තරේ වැරදි එකක් එන්නේ. හරි. ලියමු ඊළඟ සම්බන්ධතාව වර්ගය බහු සම්බන්ධතාවය. බහු නෙවෙයි හොඳේ. බහු සම්බන්ධතාවය many to many. බහු සම්බන්ධතාවය. මොකද එහෙනම් many to many කියන්නේ පුතේ? කාටද කියන්න පුළුවන්? අර මම කිව්වා වගේ. many to many කවුරු හරි කියන්නකෝ අර මම පැහැදිලි කරා වගේ පොඩ්ඩක්. A වගුවේ එක රෙකෝඩ් එකට B වගුවේ රෙකෝඩ කීයද? ගොඩයි. 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 B වගුවේ රෙකෝඩ ගොඩයි. ඔව්. දැන් අනිත් පැත්තට බලනවා. B වගුවේ එක රෙකෝඩ් එකට A වගුවේ රෙකෝඩ කීයද එහෙනම්? ගොඩයි. ගොඩයි. අනේ එහෙනම් ඒ වගුව අතර සම්බන්ධතාවය මොකක්ද? many to many. ඔව් බහු ඒක මේ බහු සම්බන්ධතාවයක් many to many සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. හරි. ලියමු අපි ඔතන යටි. A වගුවේහි A කියලා මම දැන් අර උඩින්ම කිව්වා මෙහෙම A සහ B කියලා වගු දෙකක් තියෙයි කියලා හිතලා තමයි මේක ලියන්නේ. ලියමු A capital A වගුවේහි එක රෙකෝඩයකට A වගුවේහි එක රෙකෝඩයකට B වගුවේහි A වගුවේ එක රෙකෝඩයකට B වගුවේහි රෙකෝඩ කිහිපයක්ද B වගුවේහි එක රෙකෝඩයකට A වගුවේහි රෙකෝඩ කිහිපයක්ද අයත් වේ නම් එවැනි වගු අතර සම්බන්ධතාවය බහු සම්බන්ධතාවයකි. එවැනි වගු අතර සම්බන්ධතාවය බහු සම්බන්ධතාවයකි. හරි. උදාහරණ කියලා ලියමු. උදාහරණ ශිෂ්‍යයන්ගේ විස්තර සහිත වගුව හා පාඨමාලා වගුව අතර මෙවැනි සම්බන්ධතාවයක් දක්නට ලැබේ. පාඨමාලා වගුව අතර මෙවැනි සම්බන්ධතාවයක් දක්නට ලැබේ. හරි. ඒ කියන්නේ පුතේ එක ශිෂ්‍යයෙකුට පාඨමාලාවන් ඕන නම් ගොඩක් කරන්න පුළුවන්. නේ? ඒතර එක ශිෂ්‍යයෙකුට පාඨමාලාවන් ගොඩයි. අන මෙනි එක පාඨමාලාවකට ශිෂ්‍යෝ කීයක් අයිතිද? ශිෂ්‍යයන්ගේ රෙකෝඩ කීයක් අයිතිද? ඒත් ගොඩක් අයිති වෙන්න පුළුවන්. එහෙමනම් අපි කියන සම්බන්ධතාවය many to many බහු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. හරි. අපහැදිලි නම් පුතේ කාට හරි මේ කියපු මොනවා හරි සම්බන්ධතා වර්ග තුනක් අපි කියවනේ.
එක පාඩම් කරන්න දෙයක් නෙයි. හරි එක මේ රෙකෝඩ් එකකට අනෙක් රෙකෝඩර් කීයද? එකද ගොඩද කියලා බලන්න විතරයි තියෙන්නේ දෙපැත්තට. හරි. එතකොට පුතේ මම උදාහරණයක් තව කියන්නම්. මේකේ කියන සම්බන්ධතාවය මොකක්ද කියලා. වගුවක් තියෙනවා ශිෂ්‍යයන්ගේ විස්තර තියෙන වගුවක්. තව වගුවක් තියෙනවා ක්‍රීඩා විස්තර තියෙන වගුවක්. දැන් මේ ක්‍රීඩා විස්තර තියෙන වගුවේ තියෙනවා ක්‍රීඩාවේ